ආයුබෝවන් මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේ ආදරණීය දුවේ පුතේ 11 ශ්‍රේණිය විද්‍යාව අපිට මතකයි ඊට පෙර වැඩසටහනකදී අපි 12 වෙනි පාඩම විදුලි රසායන පාඩමෙහි පළවෙනි කොටස් දෙක ඔබත් සමග පුනරීක්ෂණය කරා. ඒ කියන්නේ දුවේ පුතේ විදුලි රසායනික කෝෂ සහ ඊට අමතරව විදුලි විච්ඡේදනය කියන කොටස ඔබත් එක්ක පුනරීක්ෂණය කරා. ඉතින් අද අප දෙනා බලාපොරොත්තු වෙනවා මේ පාඩමේහි අවසාන කොටස. එහෙම නැත්නම් ලෝහ විකාදනය කරන කොටස ඔබත් සමග පුනරීක්ෂණය කිරීමට. ඒ වගේම දරුවනේ අවසානයේදී මුළු පාඩමම ආවරණය වෙන පරිදි නේද ගාමිණී සර්? ඔව්. බහුවර්ණ ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. එහෙනම් දුවේ පුතේ මොන ඔබත් අපත් සම්බන්ධ වෙන්න 12 වෙනි පාඩම විද්‍යුත් රසායනයේ ලෝහ විකාදනය පිළිබඳව මුලින්ම පුනරීක්ෂණයක යෙදීමට. හොඳයි. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගන්නවා නේද? ඔව්. ඔව්. පළවෙනි ප්‍රශ්නයෙන් කියවෙන්නේ යකඩ මල බැඳීමට අවශ්‍ය සාධක පරීක්ෂා කිරීමට යොදාගත් ඇටවුම් 4ක් පහත රූපයේ දැක්වේ. ඔබට පේනවා දුවේ පුතේ A, B, C සහ D විදිහට ඇටවුම් 4ක් තිරයේ දිස්සෙනවා. අහන ප්‍රශ්නේ තමයි යකඩ මල බැඳීමට ජලය අවශ්‍ය වේදයි පරීක්ෂා කිරීමට යොදාගත් ඇටවුම් මොනවාද? ඉතින් දුවේ පුතේ අපි කල්පනා කරලා බලන්නට ඕනේ පරීක්ෂණයක් සැලසුම් කරන්නේ කොහොමද? ඒතර ඔබ දන්නවා වඩා සාර්ථක පරීක්ෂණයක් වෙන්නේ විද්‍යාත්මක ක්‍රමයට සැලසුම් කරපු පරීක්ෂණයක්. ඉතින් විද්‍යාත්මක ක්‍රමයට සැලසුම් කරන පරීක්ෂණයක තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි අපි ඇටවුම් දෙකක් මේ සඳහා යොදා ගන්නවා. එතකොට මේ ඇටවුම් දෙක බැලූ බැල්මට ස්වරූපයෙන් සමානයි. හැබැයි අපි පරීක්ෂණයට සලකා බලන සාධකය පමණක් එක් ඇටවුමකට ලබා දෙනවා, අනිත් ඇටවුමට අපි ලබා දෙන්නේ නැහැ. ඉතින් දැන් අපි නැවතත් තිරයේ දෙසට අවධානය යොමු කරමු. එහෙනම් ඔබට තිරයේ පේනෙනවා සමාන ආකාර ඇටවුම් යුගල දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්. A සහ B සමානාකාර ඇටවුම් දෙකක්, C සහ D සමානාකාර ඇටවුම් දෙකක්. එහෙමනම් පළවෙනි ඇටවුම් දෙකේම ජලය තිබෙනවා. එහෙනම් අපිට ජලය අවශ්‍යද කියලා පරීක්ෂා කරන්නට ඒ ඇටවුම් දෙක යොදා ගන්නට හැකියාවක් නැහැ. අපි බලමු දෙවෙනි ඇටවුම් දෙක. දෙවෙනි ඇටවුම් දෙකෙහිම වාතය තිබෙනවා. අපි දන්නවා සාමාන්‍ය වාතය තුල ජල වාෂ්ප තිබෙනවා. හැබැයි එහි D ලෙස දක්වලා තියෙන ඇටවුමේ සිලිකා ජෙල් දමලා තියෙනවා. ඉතින් ඔබ ඉගෙනගෙන තියෙනවා දුවේ පුතේ සිලිකා ජෙල් මගින් ජලය අවශෝෂණය කරගන්නට පුළුවන් කියලා. එහෙමනම් D ඇටවුමට ජලය ලැබෙන්නේ නැහැ. C ඇටවුමට ජලය ලැබෙනවා. එහෙමනම් යකඩ මල බැඳීමට ජලය අවශ්‍යද කියලා පරීක්ෂා කරන්නට වඩා සුදුසු ඇටවුම් දෙක වෙන්නේ මෙහි දක්වලා තියෙන විදිහට C සහ D ඇටවුම්. ඔව්. එහෙනම් දුවේ පුතේ මම යනවා මේ ප්‍රශ්නේ ඔබත් එක්ක සාකච්ඡා කරන පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසට යන්නයි යන්නේ දුවේ පුතේ. හොඳින් කියවන ප්‍රශ්නය. ඒ නලයට නැට වූ ජලය දමා ඊට ඉහළින් පොල් තෙල් තට්ටුවක් දමා තියෙනවා. පුතලෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා අහන්න. ඒ කියන්නේ මෙහින් අහනවා පුතේ මුලින්ම මේ ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න. නැට වූ ජලය දමන්න හේතුව කුමක්ද? ඒ වගේම නැට වූ ජලයට ඉහළින් පොල් තෙල් තට්ටුවක් දාන්නේ කුමන හේතුව නිසාද? ඒතර මේ වගේ ප්‍රශ්නයකදී පුතාලා හඳුර ගන්න ඕනේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයේ පිළිතුරක්ද කියලා. එහෙනම් මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවානේ. අපි මුලින් බලමු අපි නැට වූ ජලය භාවිතා කරන්නේ ඇයි කියලා. ඔබ දන්නවා ජලයේ නැටවීමේදී දුවේ පුතේ මේ නැටවීමේදී එහි දිය වී තිබෙන වාතය නැත්නම් ඔක්සිජන් වායුව ඉවත් වීමක් වෙනවා. එහෙමනම් නැට වූ ජලයේ දැමීමේ අරමුණ වෙන්නේ යකඩ ඇණයට ඔක්සිජන් ලැබීම වැළැක්වීමට. ඊළඟේ නැට වූ ජලය මත ඇයි අපි පොල් තෙල් තට්ටුවක් දාන්නේ? දුවේ පුතේ. ඒක තමයි අපි දෙවෙනි කොටස. එහෙනම් බලන්න එහිදී අරමුණ වෙන්නේ දැන් ජලය රත් කරන් පස්සේ මොකද වෙන්නේ? එහි ඔක්සිජන් වායුව ඉවත් වෙනවා. ඔක්සිජන් ඉවත් කළ ජලය නැවත වායුගෝලය සමග ගැටීමට සැලසුවොත් එහෙම වායුගෝලයේ වාතය නැවත මේ ජලයේ දිය වෙන්න පුළුවන්. නිසා අපේ උත්සාහය අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නැටවීමෙන් ඔක්සිජන් ඉවත් වූ ජලයේහි
නැවත වායුගෝලීය ඔක්සිජන් දියවීම වැළැක්වීමට තමයි දුවේ පුතේ අපි පළවෙනි ඇටවුමේ පොල් තෙල් තට්ටුවක් දාලා තියෙන්නේ. හොඳයි. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට යමු. තුන්වන ප්‍රශ්නය. බී නලයට දැමීමට වඩා සුදුසු වන්නේ නැට වූ ජලයද එහෙම නැත්නම් සාමාන්‍ය ජලයද කියලා අහනවා. ඒ වගේ මේකට හේතුව සඳහන් කරන්නට කියලාත් කියනවා. ඉතින් දුවේ පුතේ බී නලය දැන් අපි මෙහිදී යොදා ගන්නට ඕනේ A සහ B කියන ඇටවුම් කට්ටල දෙක. එතකොට ඔබ දන්නවා එහෙමනම් පරීක්ෂා කරන්නට බලාපොරොත්තු වෙන සාධකය කුමක්ද? ඔක්සිජන්. එතකොට නැට වූ ජලයේ ඔක්සිජන් වායුව ඉවත් වෙලා තියෙනවා. එහෙනම් නැට වූ ජලයෙන් ඔක්සිජන් වායුව ඉවත් වෙලා තිබෙනවා නම් සමාන ඊළඟ පරීක්ෂණයේ තියෙන්නට ඕනේ හොඳින් ඔක්සිජන් තියෙන්නට ඕනේ. ඒකි හොඳින් ඔක්සිජන් තියෙන්නට නම් අපි ඒ සඳහා යොදා ගන්නට ඕනේ සාමාන්‍ය ජලය. අපි දන්නවා සාමාන්‍ය ජලයේ වාතය දිය වෙලා තියෙනවා කියලා. ඒතර වාතයේ තිබෙන ඔක්සිජන් හොඳට සාමාන්‍යයෙන් ජලයේ දිය වෙලා තියෙනවා. ඒ හින්දා බී නලයේ ඇති යකඩ ඔක්සිජන් ලබා දෙන්නට ඕනේ. එහෙමනම් අපි තීරණය කරන්නට ඕනේ දමන්නට ඕන සාමාන්‍ය ජලය. ඒකට හේතුව තමයි බී නලයේ ඇති යකඩ ඔක්සිජන් ලබා දිය යුතු නිසා කියන කාරණය. හවුද? එහෙනම් පුතේ ඔහොම අපි යමු ප්‍රශ්නේ ඊළඟ කොටසට. බලන්න දුවේ පුතේ. දින කිහිපයකට පසු ඔබෙන් අහනවා ABCD නලවල නිරීක්ෂණ කෙසේ විය හැකිද කියලා. දැන් මෙහිදී දුර පුතාලට පේනවා මෙහි මේ පරීක්ෂණ නල කට්ටල සමාන දෙකක් ඔබට පේනවා. AB අපිට ගන්න පුළුවන් එක කට්ටලයක් විදියට. ඒ වගේම ගම්ස පිරණේ CD තවත් කට්ටලයක් විතර ගන්න පුළුවන්. දැන් මුලින්ම අපි ගලමු පුතේ AB පරීක්ෂණ නල යුගලය ගන්න. එමෙ ඇටෝම් යුගලයේ සැලකුවොත් ඔබගෙන් අහන්නේ නිරීක්ෂණයනේ. අපිට මෙහෙම කියන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ A සහ B වලින් B වල නේද මල බැඳීමට අවශ්‍ය වන සාධක දෙකම පවතී. කියන්නේ ජලය සහ ඔක්සිජන් වායුව කියන සාධක දෙකම පවතින්නේ B වල. අපිට මතකනේ අපි A වල රත් කිරීම නිසා මොකද වෙන්නේ දුවේ පුතේ? එහි වාතේ නැත්තම් ඔක්සිජන් වායුවත් උනා. ඒ නිසා A සහ B නල දෙක සැලකුවොත් ඔබට කියන්න පුළුවන් නේද B නලයේ වූ යකඩ ඇණය පමණක් මල බැඳලා තියෙනවා කියලා. ඔය ගමනස අපි ඒ වගේම ගමු ඊළඟ කට්ටලේ. ඒ කියන්නේ C සහ D පරීක්ෂණ නල යුගලයේ සැලකුවා. දැන් එහිදීත් අර වගේම කියන්න පුළුවන් නේද දුවේ පුතේ? C සහ D වල ඔබට පේනවා නේද? C පරීක්ෂණ නලය තුල සාමාන්‍ය වාතය තියෙනවා. එහිදී සාමාන්‍ය වාතයේහි ජල වාෂ්ප යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම මෙහි ඔක්සිජනුත් තියෙනවා. ඒ නිසා C නලය තුල මල බැඳීමට අවශ්‍ය වෙන සාධක යුගලම් පවතිනවා නේද ගම්මිස? ඔව්. දැන් අපි D ව සැලකුවොත් ඒ සිලිකා ජෙල් වල තියෙනවා. සිලිකා ජෙල් වලට පුළුවන් ජල වාෂ්ප අවශෝෂණය කරන්න. දුරපතට මතකයි සිලිකා ජෙල් වගේම තවත් රසායනික සංයෝගයක් තියෙනවා අපේ විද්‍යාගාරයේ කැල්සියම් ක්ලෝරයිඩ් කියලා. කැල්සියම් ක්ලෝරයිඩ් සිලිකා ජෙල් දෙකම පුළුවන් වායුගෝලීය ජල වාෂ්ප උරා ගැනීමට. එහෙනම් D පරීක්ෂණ නලයේ අපි සැලකුවොත් එහි ජල වාෂ්ප උරා ගන්නවා සිලිකා ජෙල් මගින්. සා මල බැඳීමට අවශ්‍ය වෙන එක සාධකයක් ඉවත් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් නේද C සහ D නල දෙකෙන් C නලයේ වූ යකඩ ඇණය පමණක් මල බැඳී ඇති බව. හොඳයි. අපි එහෙමනම් පස්වෙනි ප්‍රශ්නයට යමු. A, B, C හා D නලවලට අමතරව තනුක සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් යොදපු නලයක් තිබෙනවා. ඒ නලය නම් කරලා තියෙනවා E විදිහට. ඒ වගේම තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යොදපු නලයකුත් තියෙනවා. ඒ නලය යොදලා තියෙනවා F විදිහට. ඉතින් අපේ ප්‍රශ්නෙන් අහන්නේ බීට සාපේක්ෂව E සහ F වල මල බැඳීම පිළිබඳව නිරීක්ෂණ මොනවද කියන්නේ? ඉතින් දුවේ පුතේ ඔබ මේ වන විට ඉගෙනගෙන තියෙනවා පාඩම කරද්දී ඉගෙන ගත්තා මල බැඳීමට අවශ්‍ය සාධක විදිහට ජලය සහ ඔක්සිජන් ඒ වගේම මල බැඳීම වේගවත් කරන සාධක විදිහට ලවණ සහ අම්ල ඒත් එක්කම මල බැඳීම වේගය අඩු කරන අපි ඒකට තව විදිහකින් කිව්වොත් මල බැඳීම මන්දනය කරන සාධක විදිහට භස්ම. ඉතින් අපි දැන් සොයා බලමු E වලට දමලා තිබෙන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක්. ලවණයක් නිසා E නලයේ මල බැඳීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම F නලයට දාලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මයක්.
එහෙමනම් භස්ම මල බැඳීම මන්දනය කරනවා. එහෙම නැත්නම් මල බැඳීමේ වේගය අඩු කරනවා. දැන් එහෙනම් පුතේ මෙන්න මේ කරුණු සලකලා බලලා අපිට අවසානයේට උත්තරේ කොහොමද කියන්න පුළුවන්? B නලයේ තිබූ යකඩ ඇණයට සාපේක්ෂව E නලයේ තිබූ යකඩ ඇණය වැඩියෙන් මල බැඳී ඇත. F නලයේ තිබූ යකඩ ඇණය අඩුවෙන් මල බැඳී ඇත කියලා අපිට මේ පිළිතුර ලබා දෙන්නට පුළුවන්. ඔව් ගාමිණී සර්. අපි ඔහොම යමු නේද ප්‍රශ්නේ 6 වෙනි කොටසට. දැන් පුතාලා දුවලා අවබෝධ කරගත්තා මේ ප්‍රශ්නේදී අපි යම් පරීක්ෂණයක් දීලා ඇත්තට මේ ප්‍රශ්නේ මෙතනදී ඔබගෙන් අහන්නේ පරීක්ෂණය තුල ඇති සංක්ෂිප්ත කරුණු ටික. ද්වීපතිය බලන්න යකඩ මල බැඳීමට අදාළව ඔබගෙන් මෙන්න මේ තොරතුරු ඉල්ලා සිටිනවා. මුලින්ම අහනවා මල බැඳීමට අත්‍යවශ්‍ය සාධක මොනවද කියලා. ඔබට මතකනේ මේ පරීක්ෂණයේදී අපි කරගෙන ගියා මල බැඳීමට අත්‍යවශ්‍ය සාධක තුනක්ම තියෙනවා. කියන්නේ යකඩ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔක්සිජන් වායුව සහ ජලය මල බැඳීම වේගවත් කරන ද්‍රව්‍ය. එහිදී ලවණ ඊට අමතරව අම්ල මල බැඳීම වේගවත් කරනවා. මල බැඳීම මන්දනේ නැත්තම් මල බැඳීම අඩු කරන ද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන් දුවේ පුතේ භස්ම. හොඳයි. අපි එහෙමනම් ඔන්න මල බැඳීමට අවශ්‍ය සාධක එම සාධකවලට අමතරව මල බැඳීම වේගවත් කරන සහ මන්දනය කරන සාධක පිළිබඳව සාකච්ඡා කළා. අපි ඊළඟට දෙවන ප්‍රශ්නයට යොමු වෙන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් දෙවන ප්‍රශ්නයෙන් කතා කරන්නේ ද්විලෝහ විකාදනය පිළිබඳව. ඒ කියන්නේ මල බැඳීම සිදුවීමට අදාළව තවත් ලෝහයක් ස්පර්ශව තිබෙනවා නම් ඒ මල බැඳීමේ ක්‍රියාවලිය කුමන ආකාරයකට ක්‍රියාත්මක වේද කියන එක. ඉතින් දුවේ පුතේ අපි එහෙමනම් ප්‍රශ්නය කියමු. පහත දී ඇති 1 හා 2 රූප මගින් පෙන්눔 කරනුයේ යකඩ ලෝහය සමග තවත් ලෝහ දෙකක් සම්බන්ධව පවතින ආකාරයයි. දැන් ඔබට පේනවා යකඩ ඇණයක් සමග සම්බන්ධ කරලා තියෙනවා ලෝහ දෙකක්. එක් ලෝහයක් සිංක් ලෙස දක්වලා තියෙනවා. අනිත් ලෝහය කොපර් ලෙස දක්වලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ යකඩ ඇණය සහ ලෝහය ඒගා ජෙලි මාධ්‍යයක් තුල තමයි තියලා තියෙන්නේ. එතකොට ඒ ඒගා ජෙලි මාධ්‍යයට එකතු කරලා තියෙනවා පොටෑසියම් ෆෙරිසයනයිඩ්, පිනොප්තලින් සහ සෝඩියම් ක්ලෝරයිඩ් ස්වල්පයක්. එහෙනම් මේ පොටෑසියම් ෆෙරිසයනයිඩ්, පිනොප්තලින් සහ සෝඩියම් ක්ලෝරයිඩ් යොදාගන්නේ කිසියම් අරමුණක් සඳහා. මෙහිදී සෝඩියම් ක්ලෝරයිඩ් යොදාගන්නේ ඉක්මනින් මල බැඳීමේ ක්‍රියාවලිය සිදු කරලා අපිට නිරීක්ෂණ ඉක්මනින් ලබා ගන්න. ඒත් එක්කම ඒගා ජෙලි මාධ්‍යයක් අපි පාවිච්චි කරන්නේ මෙම ක්‍රියාවලියේදී සෑදෙන අයන ද්‍රාවණයේ පුරා විසිරී යන එක වළක්වලා අපිට නිරීක්ෂණ පහසු කරන්න තමයි ඒගා ජෙලි මාධ්‍යයක් අපි යොදාගන්නේ. ඉතින් අපි දැන් සොයා බලමු මෙම ප්‍රශ්නයෙන් ඔබෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නය. ඒගා ජෙලි මාධ්‍යයට පහත රසායනික සංයෝග යෙදීමෙන් බලාපොරොත්තු වන්නේ කුමන අයන හඳුනා ගැනීමටද? එහෙමනම් දුවේ පුතේ පොටෑසියම් ෆෙරිසයනයිඩ්. පොටෑසියම් ෆෙරිසයනයිඩ් අපි මේ මාධ්‍යයට එකතු කරන්නේ යම් තැනකදී මල බැඳීම ක්‍රියාවලියක් සිදු වෙනවා නම් අනිවාර්යෙන් සිදුවිය යුතු දෙයක් තමයි යකඩ පරමාණු යකඩ අයන බවට පත් වීම. එහෙනම් මෙන්න මේ Fe2 අයනය හඳුනා ගැනීමට තමයි අපි මේ මාධ්‍යයට පොටෑසියම් ෆෙරිසයනයිඩ් එකතු කරලා තියෙන්නේ. ඊළඟට B කොටස. එහෙමනම් පිනොප්තලින් එකතු කරලා තියෙන්නේ කුමක් සඳහාද? ඔබට දුවේ පුතේ මතක ඇති අපි අම්ල භස්ම පාඩමේදී පිනොප්තලින් භාවිතා කළා කිසියම් කාර්යයක් සඳහා. ඒ කියන්නේ භස්ම හඳුනා ගැනීමට. ඉතින් භස්මයක තියෙන මූලික කණ්ඩකයක් තමයි හයිඩ්‍රොක්සිල් කණ්ඩකයක්. එහෙමනම් එහිදී භස්ම සමග ප්‍රතික්‍රියා කරලා එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් කණ්ඩකයේ සමග ප්‍රතික්‍රියා කරලා පිනොප්තලින් යම් වර්ණයක් අපිට ලබා දෙනවා. එහෙමනම් OH අයන එහෙම නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන මෙම මාධ්‍යයේ සෑදී තිබෙනවද කියලා බලන්නට තමයි අපි පිනොප්තලින් භාවිතා කරනු ලබන්නේ. ගාමිණී සර් මම හිතන්නේ අපේ දරුවෝ මේ පරීක්ෂණ පන්තිපාර ගුරුතුමියත් එක්ක විද්‍යා ගුරුතුමියත් එක්ක බොහෝ විට විද්‍යාගාරයේ සිදු කරනවා. නේද? ඔව්. ඒ කියන්නේ අපි දැන් මේ කියන කරුණු දුවල පුතාට වඩාත්ම තහවුරු වෙන්නේ ඇත්තටම
මේ පරීක්ෂණ විද්‍යාගාරයේ කරලා ඔබ මේ අපි කියන මේ අයන වලට අදාළ මේ වර්ණ ඔබ දැක්කොත් එහෙම. ඒතර තමයි මම කියන්නේ දරුවන්ට මේක වඩාත් හොඳින් සමීප වෙන්නේ. නේද ගාමිණී සර්? දැන් අපි හිතනවා දුවල පුතාලා මේවා දැන් විද්‍යාගාරයක තුර කරලා ඒ වගේම මේ ගුරු ගෙදර තුලින් පාඩම් කරද්දිත් මේවා අපි හඳුන්ලා දීලා තියෙනවා නේද? ඒ නිසා ඒ අත්දැකීම් තුලින් තමයි මේ ප්‍රශ්න වලට යන්න ඕනේ. ඒතර තමයි මේ වඩාත් තහවුරු පිළිතුරකට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ගාමිණී සර් ඒ ඔස්සේම අපි යමු නේද ප්‍රශ්නේ දෙවෙනි කොටසට. දුවල පුතාලෙන් අහනවා පළවෙනි රූපයේ සින් ලෝහය හා යකඩ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියා ලියන්න කියලා. දැන් දුවේ පුතේ මේ ද්විලෝහ විකාදනය. මෙහිදී පළවෙනි රූපේ සැලකුවොත් සින් සහ යකඩ. මේ අර අපි කලින් ඉගෙන ගත්ත සක්‍රීයතා ශ්‍රේණියේ දැනුම දරුවන්ගේ නැවත විමසීමක් මේ කරන්නේ. සින් ලෝහය යකඩ වලට වඩා ඉහළින් තමයි සක්‍රීයතා ශ්‍රේණිය පවතින්නේ. එහිදී දුවේ පුතේ ඔක්සිකරණය සිදු වෙන්නේ. නැත්තම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ සින් ලෝහය අසල. එහෙනම් ද්විපති බලමු ඔක්සිකරණයක් කියන මම ඔබට පැහැදිලි කරා පළවෙනි වැඩසටහනේ යම් කිසි ප්‍රභේදයක් ඒ කියන්නේ අණුවක් නැත්තම් පරමාණුවක් එහෙම නැත්තම් අයනයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් තමයි ඔක්සිකරණයක් කියලා කියන්නේ. එහෙනම් සින් සහ යකඩ අණු පළවෙනි ඇටොමෙහි සින් ලෝහය තමයි ඔක්සිකරණය වෙන්නේ. ඒකට හේතුව අපි කිව්වා සින් යකඩ වලට වඩා සක්‍රීයතාවයෙන් වැඩි. එහෙනම් ඔන්න අපි ලියනවා සින් ලෝහය අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. සින් ධන දෙක අයට බවටපත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා. එහෙනම් දුවේ පුතේ ප්‍රශ්න ඊළඟ කොටසට අපි යමු. නේද ගාමිණී සර්? ඔව්. ඔව්. යකඩ ලෝහය අසල සිදුවන ඔක්සිහරණය. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව කොහොමද කියලා බලමු දුවේ පුතේ. ඔබ දන්නා මල බැඳීමට අවශ්‍ය වෙනවා සාධක කීපයක් අපි කතා කරන්නේ. ජලය අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. එහෙනම් යකඩ ලෝහය අසල සිදු වෙන්න ඕනේ ඔක්සිහරණයක්. නැවත මතක් කරොත් ඔක්සිහරණය යනු කිසියම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිදු වෙන්නේ යකඩ ලෝහය අසල. අපි දැන් බලමු එහෙනම් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව කොහොමද කියලා. මොන මල බැඳීමට අවශ්‍ය පළවෙනි සාධකයේ ජලය. ඊළඟ සාධකේ මොකක්ද වෙන්නේ පුතේ? ඔක්සිජන්. දැන් ඔක්සිහරණයක් වෙන්න ඕනේනේ. ඔන්න ඉලෙක්ට්‍රෝන 4ක් එකතු වෙනවා. දැන් මෙන්න සෑදෙන අයනය තමයි හයිඩ්‍රොක්සිල් අයනය. OH ඍණ සෑදෙන. අපිට පේනවා මෙහිදී ජලාණු දෙකක් ඔක්සිජන් අණු දෙකකුත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන 4ක් සම්බන්ධ වෙලා තමයි හයිඩ්‍රොක්සිල් අයන එහෙම නැත්නම් OH ඍණ අයනත් 4ක් සාදලා තියෙන්නේ. එහෙනම් දුලපතට පැහැදිලි යකඩ ලෝහය අසල OH ඍණ අයන සෑදුනා. සින්ක් ලෝහය අසල සින් ධන දෙක අයන සෑදුනා. පළවෙනි රූපයට අදාළ ඇටෝමේ. හොඳයි. අපි එහෙමනම් බලමු තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා. ඔබට පේනවා තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ එක රූපේ සින්ක් ලෝහය හා අයන් අසල සිදුවන වර්ණ විපර්යාස මොනවද කියලා. ඉතින් දුවේ පුතේ අපි ඔබට මේම ප්‍රශ්නය ආරම්භයේදී හඳුන්වා දුන්නා වර්ණ විපර්යාස දෙකක් හඳුනා ගැනීමට රසායනික සංයෝග දෙකක් මෙම මාධ්‍යයට ඇතුළත් කරලා තියෙනවා කියලා. මොනවද? පොටෑසියම් ෆෙරිසයනයිඩ් සහ පිනොප්තලින්. ඉතින් පොටෑසියම් ෆෙරිසයනයිඩ් වලින් අපිට වර්ණ විපර්යාසයක් ලබා දෙන්නට නම් Fe ධන දෙක අයන සෑදිලා තියෙන්නට ඕන. පිනොප්තලින් වලින් වර්ණ විපර්යාසයක් ලබා දෙන්නට නම් OH අයන සෑදිලා තියෙන්නට ඕන. ඉතින් දැන් අපි මෙම ප්‍රශ්නයේ දෙවන කොටසේදී ඔබත් එක්ක සාකච්ඡා කළ විදිහට සින්ක් ලෝහය ඔක්සිකරණය වෙලා ඉසෙඩ්ඩෙන් ධන දෙක අයන බවට පත් වුණා කියලා කිව්වා. හැබැයි මේ අයනය හඳුනා ගැනීමට අවශ්‍ය කරන රසායනික සංයෝගයක් මේ මාධ්‍යයේ ඇතුල් කරලා නැහැ. එහෙමනම් අපිට වර්ණ විපර්යාසයක් ලැබෙන්නට විදිහක් නැහැ. පොටෑසියම් ෆෙරිසයනයිඩ් හඳුනාගන්නේ Fe ධන දෙක අයන විතරයි. ඒ වගේම Fe අසල සිදුවන වර්ණ විපර්යාසය Fe අසල ඔබට මතකයි සිදු වුණා කියලා කිව්වේ මොකද්ද? ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඉතින් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවකදී සිදු වුණේ ජලාණු ඔක්සිජන් සමග ඉලෙක්ට්‍රෝන එකතු වෙලා හැදුනා OH ඍණ අයන. ඉතින් අපි ආරම්භයේම කිව්වා මේ පිනොප්තලින් භාවිතා කරන්නේ මෙන්න මේ OH අයන හඳුනා ගන්නට කියලා. ඉතින් OH අයන හැදෙන නිසා අර අපිට නිරීක්ෂණය කරන්නට හැකියාවක් තිබෙනවා මේ යකඩ ඇණේ අසල රෝස පාට වීම. ගාමිණී ඒ කියන්නේ මෙතන සින්ක්
ලෝහ තහඩුව අවසල වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ නේද? වෙන්නේ නැහැ. ඔව්. ඔන්න මං යනවා ඊළඟ කොටස. ප්‍රශ්නේ 4 වෙනි කොටස. දැන් දුවේ පුතේ ඔබ දෙවෙනි රූපේ දිහා බලන්න. ඔබට කියනවා දෙවෙනි රූපේ කොපර් ලෝහය අසල. යකඩ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියා ලියන්න කියලා කියන්නේ. දැන් නැවත මෙනෙහි කරලා බලන්න. දෙවෙනි රූපේ තියෙන දුවේ පුතේ යකඩ සමග සම්බන්ධ වෙලා තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණි යකඩ වලට වඩා පහළින් තියෙන ලෝහයක්. අපිට මතකයි යකඩ සහ කොපර් සැලකුවොත් එහෙම. මේදී දුවේ පුතේ සක්‍රියතා ශ්‍රේණියෙන් ඉහළ යකඩ නිසා යකඩ තමයි ඔක්සිකරණයට ලක් වෙන්නේ. එහෙමනම් අපෙන් අහන්නේ යකඩ ලෝහය අස සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව සැලකුවොත් එහෙම දුවේ පුතේ ඔන්න දැන් යකඩ පරමාණු ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් කරනවා. අයන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරලා Fe ධන දෙක අයන බවටපත් වෙනවා. ඒ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. දැන් අපි සලකමු එහෙනම් කොපර් ලෝහය අස. කොපර් ලෝහය අස සිදුවන්නේ කුමන ප්‍රතික්‍රියාවක්ද? දෙවෙනි රූපයේහි යකඩ අසල ඔක්සිකරණයක් සිදු වෙනවා නම් කොපර් අසල සිදු වෙන්න ඕන දුවේ පුතේ ඔක්සිහරණයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා. දැන් මතක් කරමු නැවත. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව අපි මීට කලිමුත් ඔබත් එක්ක සාකච්ඡා කළා. එහෙනම් ඔන්න දැන් මම ලියන්න යන්නේ කොපර් ලෝහය අතර සිදුවන ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. මතකයි දුවේ පුතේ මල බැඳීමට අවශ්‍ය වෙන සාධකයක් වන ජලය, ඒ වගේම ඔක්සිජන්, ඔක්සිහරණයක් නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඔන්න හයිඩ්‍රොක්සිල් අයන සෑදෙනවා. මේදී ජල අණු දෙකක් ඔක්සිජන් අණු දෙකකුත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන 4කුත් එකතු කරගෙන. එහිදී හයිඩ්‍රොක්සිල් අයන 4ක් සෑදෙනවා. ගාමිණිස මෙතන දැන් අර පළවෙනි රූපේ වගේ නෙවෙයි. දෙවෙනි රූපේදී අර මල බැඳීමේදී අපි කතා කරපු අයන දෙකම සෑදිලා තියෙනවානේ. ඇදලා තියෙනවා. Fe ධන දෙක අයන වගේම OH ඍණායන හයිඩ්‍රොක්සිල් අයන සෑදිලා තියෙනවා. ඔක්සිය. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයෙන් මං හිතන්නේ අහන්නේ එම කරුණු දෙක. ඔව්. මොකද්ද? දෙවෙනි රූපයේ කොපර් ලෝහය හා Fe අසල සිදුවන වර්ණ විපර්යාස මොනවද කියලා. දැන් ඔබ මේ ප්‍රශ්නේ 4 වෙනි කොටසේදී තහවුරු කරගත්තා. අයන් අසල Fe ධන දෙක අයන සෑදුණා. ඔව්. එහෙනම් Fe ධන දෙක පොටෑසියම් පෙරිසයනයිඩ් සමග ප්‍රතික්‍රියා කරලා නිල් පාටක් ලබා දෙනවා. ඒ වගේම කොපර් ලෝහය අසල සිදුුනේ මොකද්ද? කොපර් ලෝහය අසල සිදුුනේ ඔක්සිජන්, ජලය සහ ඉලෙක්ට්‍රෝන සම්බන්ධ වෙලා OH ඍණායන හැදුන එක. එහෙමනම් OH ඍණායන හඳුනා ගන්න අපි පිනොප්තලින් එකතු කරලා තියෙන නිසා අවර්ණ පිනොප්තලින් රෝස පාටක් වීම අපිට මෙහිදී නිරීක්ෂණය කරන්නට හැකියාවක් තිබෙනවා. මොකද අපි දරුවන්ට පේනවා මේ තිරිය තුල අපි දෙවෙනි රූපේහි යකඩ එනේමට නිල් පෑයකුත් ඒ වගේම තඹත හඩුව වටා රෝස පැහැයකුත් දක්වලා තියෙනවා. පොඩි වර්ණ විපර්යාසයක් අපි දැක්ුවා ළමයින්ට මේ නිරීක්ෂණ වඩාත් තහවුරු වෙනවා. ඔව් ඔව් ගාමිස. එහෙනම් ඔන්න ගාමිස අපි දෙවෙනි ප්‍රශ්නේ ඊළඟ කොටසට යන්නේ. ඒ කියන්නේ 6 වෙනි කොටස. කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමය. අප දන්නා දුවේ පුතේ මේ යකඩ මල බැඳීම කියන්නේ අපිට අවාසිදායක දෙයක්. යකඩ වලින් සාදලා තියෙන භාණ්ඩ, වාහනේ වලින් සාදලා තියෙන භාණ්ඩ මල බැඳීමේ ක්‍රියාවලියත් එක්ක මොකද වෙන්නේ දුවේ පුතේ? ෂේ වීමක් වෙනවා. එහෙනම් මිනිස්සු විවිධ උපක්‍රම භාවිතා කරනවා යකඩ මල බැඳීමෙන් වළක්වා ගන්න. මේ ප්‍රශ්نين අපි අහන්නේ එවැනි එක උපක්‍රමයක්. කියන්නේ කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමයේ හේවත් කැතෝඩී ආරක්ෂණ ක්‍රමයේ යටතේ අපිට අවශ්‍යයි යකඩ ලෝහය මල බැඳීම නැත්නම් විකාදනයෙන් ආරක්ෂා කරන්න. මේකට සම්බන්ධ වෙන්නේ කුමන ඇටෝමද කියලා ඔබෙන් අහන්න. ඔබට මතකයි නේද? යකඩ කැතෝඩී ආරක්ෂණය නම් යකඩවල සිදුවෙන්න ඕනේ කැතෝඩ ප්‍රතික්‍රියාව. එhmenan ඇනෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ යකඩවට වඩා සක්‍රියතාවයෙන් ඉහළ ලෝහයක් ඒත් එක්ක සම්බන්ධ වුණොත්. දුවේ පුතේ බලන්න පළවෙනි රූපේ යකඩ කැතෝඩ වෙනවා. සින්ක් නේද ඇනෝඩේ වෙන්නේ. ඒදී ඇත්තටම සින්ක් ලෝහය තමයි සින්ක් ධන දෙක බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් සින්ක් ලෝහය තමයි එතරම් විකාදනය වෙන්නේ. එම නිසා කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමයට අදාළ රූපේ වෙන්නේ අංක 1. එහිදී යකඩය විකාදනයෙන් ආරක්ෂා වෙලා සින්ක් තමයි විකාදනය වෙන්නේ. ඔව්. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ කුමක්ද කියලා. කැතෝඩීය ආරක්ෂණ ක්‍රමය යටතේ Fe ලෝහය විකාදනයෙන් ආරක්ෂා කර ගැනීම සිදු කර ගන්නා අවස්ථා දෙකක් සඳහා නිදසුන් දෙන්න. ඉතින් දුවේ පුතේ අපි
මේ යකඩ මල බැඳීම ඉගෙන ගන්නෙ මොකටද? මේ යකඩ මල බැඳීම ඉගෙන ගන්නේ ප්‍රශ්නයකට උත්තර ලියන්නට නෙමෙයි. දැන් ඔබට ඉදික සර් ඉස්සෙල්ලා සඳහන් කරා මේ ලෝකේ වැඩියෙන්ම භාවිතා කරන ලෝහයක් යකඩ. එහෙමනම් අපි මේ ලෝහය භාවිතා කරන අවස්ථාවලදී එය මල බැඳීමෙන් ආරක්ෂා කර ගැනීමට තමයි අපි මූලික වශයෙන්ම මේ කරුණු අධ්‍යයනය කරගන්නේ. ඉතින් එහෙමනම් මේ අධ්‍යයනය කළ කරුණු අපිට හමු වෙනවා එදිනදා ජීවිතයේ බොහෝ අවස්ථාවල මේක භාවිතයට අරගෙන යකඩ ආරක්ෂා කරගන්න. ඉතින් අපි නිදසුන් කීපයක් බලමු. මෙන්න එක නිදසුනක්. යකඩ ලෝහයෙන් තනු බට මත සිංක් ආලේප කිරීම. රූපයෙන් දැක්වෙන යකඩ බට. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ මේවට ගැල්වනයිස් බට කියලා. ඉතින් අපි කොඩියක් හිටවනකොට කොඩි කණුවක් විදිහට භාවිතා කරනවා. තවත් විවිධාකාරයේ ඉදිකිරීම් කටයුතු වලදී භාවිතා කරනවා. මොනවද මේ යකඩ වට ආලේප කරලා තියෙන්නේ? එහෙමනම් යකඩේ වටා සිංක් ආලේප කරලා තමයි යකඩය කැතෝඩේ බවට පත් කරලා යකඩය ආරක්ෂා කරගන්නට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. අපිට තවත් හඳුනා ගන්නට පුළුවන් අවස්ථාවක් තමයි මේ තිරය දිස් වෙන්නේ. නැව්වල බඳට සිංක් හෝ මැග්නීසියම් කැබලි සම්බන්ධ කරලා තියෙනවා. ඔබ දන්නවා නැවක් ගමන් කරන්නේ සාගරයේ. ඉතින් සාගරයේ ජලය වාතයට අමතරව ලවණක් තිබෙනවා. එහෙනම් මල බැඳීම ඉතා ශීඝ්‍රයෙන් සිදු වෙන්නට හේතු කාරණා වෙනවා. ඉතින් ඔබට මේ වළක්වා ගැනීමට තමයි මැග්නීසියම් හරි සිංක් හරි මේ නැවේ විවිධ තැන්වලට සම්බන්ධ කරලා තියෙනවා. දැන් නැවත තිරය බලන්න. මෙන්න මේ තිරේ ඔබට පෙනෙන්නට තිබෙනවා සිංක් හෝ මැග්නීසියම් කැබලි සම්බන්ධ කරලා තිබෙන ස්ථාන. තවත් අපිට නිදසුන් හඳුනා ගන්නට පුළුවන්. අපේ එදිනදා ජීවිත අවස්ථාවලදී ගැල්වනයිස් කරපු බාල්දි, ඒ වගේම වැටට භාවිතා කරන කටුකම්බි මේ සියල්ලකගෙම සිංක් ආලේප කරලා තමයි තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔබ තහවුරු කරගත්තා යකඩය කැතෝඩේ වෙන්නට නම් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් තමයි යකඩ සමග සම්බන්ධ වෙන්නට ඕන කියලා. එහෙනම් ඔන්න 12 වෙනි පාඩමේ විද්‍යුත් රසායනයේ නේද ගාමිණී සර් අපි තුන්වෙනි කොටස. ඒ කියන්නේ ලෝහ විකාදනය පිළිබඳව ඔන්න දරුවොත් එක්ක විභවගත මාදිලි නැත්නම් රචනා මාදිලියේ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට සමස්ත පාඩම වගේ ආවරණය වෙන විදියට. බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න කීපයක් දුර පුතාලත් එක්ක සාකච්ඡා කරා. එහෙනම් ගාමිණී සර් අපි බලමුද පළවෙනි බහුවර්ණ ප්‍රශ්නය. මම කතා කරලා බලන පළවෙනි ප්‍රශ්නේ නේද? යකඩ මල බැඳීමෙන් වළක්වා ගැනීමට කැපකිරීමේ ආරක්ෂණ ක්‍රමයේ හෙවත් කැතෝඩීය ආරක්ෂණ සඳහා යොදාගත හැකි ලෝහය මින් කුමක්ද කියලා අහනවා. දුවේ පුතේ මේ මොහොතකට කලින් ඔබත් එක්ක අපි සාකච්ඡා කළා. කැතෝඩීය ආරක්ෂණයේදී මොකද වෙන්න ඕනේ? යකඩ ලෝහයට වඩා සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පවතින ලෝහයක් තමයි යකඩයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ගාමිණී සර් පෙන්වුවේ නැවේ බඳෙහි සිංක් මැග්නීසියම් වගේ ලෝහ සම්බන්ධ කරලා තියෙනවා. අන්න ඒ පෙර උගත් කරුණු ඔබට අවශ්‍ය වෙනවා මේ වගේ බහුවර්ණ ප්‍රශ්නයකට ඍජු උත්තරයක් ප්‍රකාශ කිරීමට. ඉතින් දුවල පුතාලා හොඳින් බලන්නකෝ මේ වර්ණ හතර දිහා. තඹ ලෝහය තියෙනවා. ටින් තියෙනවා. ඊට අමතරව සිංක් ලෝහය සහ නිකල් ලෝහය පිහිටලා තියෙනවා. දැන් හොඳින් බලන්න යකඩ ලෝහයට වඩා සක්‍රියතාවෙන් ඉහළ එක ලෝහයක් පමණක් මේ සඳහන් වෙනවා. ඒ තමයි දුවේ පුතේ තුන්වන වර්ණයට සඳහන් වන සිංක් ලෝහය. එහෙමනම් මෙහි පිළිතුර වන්නේ අංක 3 සිංක් ලෝහය. හොඳයි. අපි එහෙමනම් දෙවන ප්‍රශ්නයට දැන් යොමු වෙමු. දෙවන ප්‍රශ්නයෙන් අහන්නේ යකඩ මල බැඳීම සම්බන්ධ සත්‍ය ප්‍රකාශය කුමක්ද කියලා. ඔන්න දුවේ පුතේ අපි මේ ප්‍රකාශ 4 කියවලා බලමුයින් නිවැරදි වන්නේ කුමක්ද කියලා. පළවෙනි ප්‍රකාශය කියන්නේ ඇමෝනියා ද්‍රාවණය යකඩ මල බැඳීම වේගවත් කරයි. ඉතින් අපි යකඩ මල බැඳීම වේගවත් කරන සාධක විදියට හඳුනාගත්තේ අම්ල සහ ලවණ. එහෙමනම් ඇමෝනියා ද්‍රාවණයක් කියන්නේ භස්මයක්. එහෙනම් පළවෙනි වර්ණය නිවැරදි නැහැ. ඊළඟට දෙවෙනි වර්ණය විනාකිරි යකඩ මල බැඳීම මන්දනය කරයි.
ඉතින් විනාකිරි කියන්නේ අම්ලයක්නේ. එහෙමනම් අම්ල මල බැඳීම වේගවත් කරනවා කියලායි අපි මේ වෙන විට හඳුනාගෙන තිබෙන්නේ. එහෙමනම් අපිට දෙවන වර්ණයත් නිවැරදි පිළිතුරක් විදිහට සලකන්නට හැකියාවක් නැහැ. අපි බලමු තුන්වෙනි වර්ණය කොහොමද කියලා. තුන්වෙනි වර්ණය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය මල බැඳීම වේගවත් කරයි. ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලවණයක්නේ. ඉතින් අපි ලවණ මල බැඳීම වේගවත් කරනවා කියලා ඉගෙන ගත්තානේ. එහෙමනම් ඔන්න දුවේ පුතේ දැන් අපිට තුන්වෙනි වර්ණය නිවැරදි කියලා හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අපි වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න කියලා තිබෙන නිසා හතරවෙනි වර්ණයත් කියවා බලමු. යකඩ මත පින්නාලේප කළ විට කැතෝඩී ආරක්ෂණය සැලසේ. ඔබ දන්නවා කැතෝඩී ආරක්ෂණය වෙන්නට නම් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සමගයි සම්බන්ධ වෙන්නට ඕනේ. ඉතින් යකඩ මත ටින්නාලේප කරලා මල බැඳීම වළක්වා ගන්නට පුළුවන්. එහිදී යොදාගන්නේ යකඩයට ඔක්සිජන් ජලය ගෑවීම සම්පූර්ණයෙන් වළකාලීම. එහෙමනම් අපි හතරවෙනි වර්ණයත් නිවැරදි වර්ණයක් ලෙස තීරණය කරන්නට බෑ. එහෙමනම් දුවේ පුතේ තුන්වෙනි වර්ණය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඔව් දුවේ පුතේ. එහෙනම් ඔන්න අපි යනවා දැන් තුන්වන බහුවර්ණ ප්‍රශ්නයට යන්නයි යන්නේ. දුලපතර බලන්න හිමින් සීරිය තිරේ දිහා. තුන්වෙනි බහුවර්ණ ප්‍රශ්නය මගෙත් එක්ක පොඩ්ඩක් කියවන්න. හිමින් සීරිය කියවලා බලමු මේකට මොකද්ද අපි තෝරගන්න පිළිතුර කියලා. දුවේ පුතේ බලන්න පහත A සහ B ප්‍රකාශ සලකලා බලන්න. ඊට අදාළ නිවැරදි ප්‍රතිචාර තෝරන්න කියලායි කියන්නේ. මුලින් දුලපතල ගන්න බලන්න A ප්‍රකාශය සින්ක් සමග සම්බන්ධ කිරීමෙන් යකඩවල විකාදනය මන්දනය කරයි. ඔබට මතකනේ යකඩ සහ සින්ක් සැලකුවොත් සින්ක් යනු යකඩවලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක්. ඉතින් යකඩ සින්ක් සමග සම්බන්ධ කරොත් යකඩවල ලැබෙනවා කැතෝඩී ආරක්ෂණය. එමගින් යකඩවල විකාදනය අඩු කරනවා. එහෙනම් දුවේ පුතේ ඒ ප්‍රකාශය ගැන මොකද කියන්නේ? ඒ ප්‍රකාශය සත්‍ය වෙනවා. ඔන්න මම මේ ප්‍රකාශය ළඟින් හරලා හුණක් දාගත්තා. ඔබටත් පුළුවන් මේ වගේ දේවල් පුතාලගේ විභාග ප්‍රශ්න පත්‍රයේදී නේද ඔබට ලැබෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කියවනකොට මේ ප්‍රශ්න පත්‍රයේදී මේ වගේ දේවල් කරන්න පුළුවන්. ප්‍රකාශය සත්‍ය බව තහවුරු කරන්න ඔන්න අපි හරියට දාගත්තා. දැන් අපි යනවා B ප්‍රකාශයට. එයත් කියවලා බලන්න. යකඩ විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩයේ බවට පත් වූ විට විකාදනයෙන් ආරක්ෂා වේ කියලා කියනවා. දුවේ පුතේ. නැවත මෙනෙහි කරන්න අපි ඉගෙන ගත්ත කරුණ. ඇනෝඩයක සිදුවන්නේ කුමක්ද? ඔක්සිකරණයක්. කියන්නේ ඇනෝඩයේ සිදු වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. යකඩ සැලකුවොත් යකඩ පරමාණුවක් ඉලෙක්ට්‍රෝන යුගලක් ඉවත් කළා Fe ධන 2 අයන බවට පත් වෙනවා. එහෙනම් එහිදී යකඩේ විකාදනය වීමක් සිදු වෙනවා. දැන් මේ ප්‍රශ්නේ දුල පුතාලෙන් අහලා තියෙන්නේ යකඩ විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩයේ බවට පත් උට විකාදයෙන් ආරක්ෂා වෙනවා කියලා. නැහැ දුවේ පුතේ. යකඩයේ කැතෝඩයක් බවට පත් වුණොත් නේද? යකඩයේ විකාදනයෙන් ආරක්ෂා වෙන්නේ. එහෙනම් B ප්‍රකාශය වැරදි. දුවේ පුතේ ප්‍රශ්නේ විදියට නිවැරදි ප්‍රතිචාර තෝරලා බැලුවොත් පොඩ්ඩක් බලන්න පළවෙනි වර්ණේ. පළවෙනි වර්ණේ දුර පුතාලට දීලා තියෙනවා A ප්‍රකාශය සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍ය බව දීලා තියෙනවා. එහෙමනම් තුන්වන බහුවර්ණ ප්‍රශ්නේ පිළිතුර වන්නේ පළවෙනි වර්ණයයි. ගාමිණී එහෙනම් අපි හතරවෙනි බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරමු නේද? හොඳයි. අපි බලමු හතරවෙනි බහුවර්ණ ප්‍රශ්නය කුමක්ද කියලා. යකඩ මල බැඳීම සඳහා වෙනත් ලෝහවල බලපෑම හඳුනා ගැනීමට ශිෂ්‍යයෙක් විසින් පහත දැක්වෙන පරීක්ෂණාත්මක ඇටවුම් සකස් කර ඇත. ඔබට පේනවද මේ පුතේ ඇටවුම් 4ක්. ඒ ඇටවුම් 4ටම ආසූත ජලය ඇතුළත් කරලා තිබෙනවා. අපෙන් අහන ප්‍රශ්නය මොකක්ද? යකඩ විකාදනයට ලක්ව නොතිබුණේ කුමන ඇටවුමෙහිද කියලා. ඉතින් ඔබට පෙනෙනවා මෙවැනි ප්‍රශ්නයක නොතිබුණේ කියන අර්ථය, ඒ කියන්නේ නැත යන අර්ථය දක්වනකොට තද කළු අකුරින් හෝ යටින් ඉරක් ඇඳීමෙන් එය ඔබට අවධාරණය කරනවා. ඉතින් අපි දැන් බලමු යකඩ ඇණයක් විකාදනයට ලක් නොවෙන්නට නම් විය යුතු කාරණේ කුමක්ද කියලා. ඉතින් දුවේ පුතේ ඔබ මේ වන විට ඉගෙනගෙන තියෙනවා ලෝහ දෙකක් එකිනෙක සම්බන්ධ වෙලා තිබෙනවා නම්
යකඩය මල බැඳීමෙන් වැළකෙන්නට එහෙම නැත්නම් විකාදනයෙන් ආරක්ෂා වෙන්නට නම් යකඩ ලෝහයට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සමග සම්බන්ධ වෙන්නට ඕන කියලා. එතකොට ඔබ දන්නවා යකඩය කැතෝඩයේ බවට පත්වීම නිසා විකාදනය වීමෙන් වැළකෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි අර වර්ණ හතර නිරීක්ෂණය කරලා බලමු. අපි ඔය කියපු කාරණය කොයි වර්ණයේද තිබෙන්නේ කියලා. පළවෙනි ඒ ඇටවුම. ඒ ඇටවුමෙහි තිබෙන්නේ යකඩ සමග සම්බන්ධ වෙලා තියෙන්නේ කොප. ඉතින් අපි දන්නවා කොප කියන්නේ යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් පහළ ලෝහයක්. ඒ නිසා යකඩ ඇනෝඩේ බවට පත් වෙලා විකාදනය වෙනවා. එහෙමනම් ඒ පිළිතුර වැරදි. B ඇටවුම අපි බලමු. B ඇටවුමේ තියෙන්නේ යකඩ සමග සම්බන්ධ කරලා මැග්නීසියම්. ඉතින් අපි ඉගෙන ගත්තනේ යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් ඉහළ ලෝහයක්නේ මැග්නීසියම්. එහෙනම් මැග්නීසියම් සමග සම්බන්ධ වුණොත් යකඩය විකාදනයෙන් ආරක්ෂා වෙනවා. එහෙනම් අපිට ඔන්න දැන් දෙවෙනි පිළිතුර නිවැරදි වගේ දැනෙනවා. අපි ඉතිරි පිළිතුරු දෙකත් විමසලා බලමු. C පිළිතුර. C වල තියෙන්නේ යකඩ සමග සම්බන්ධ කරලා ප්ලැටිනම්. අපි දන්නවා ප්ලැටිනම් කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ යකඩ වලට වඩා පහළින් පිහිටි ලෝහයක්. එහෙමනම් එහිදී යකඩ විකාදනයට ලක් වෙනවා. අපි දැන් D පිළිතුර බලමු. D වල තිබෙන්නේ යකඩ සමග සම්බන්ධ වෙලා Ag ඒ කියන්නේ සිල්වර්. එහෙම නැත්නම් අපි කියනවා රිදී කියලා. ඉතින් රිදී කියන්නේත් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් පහළ ලෝහයක්. එහිදී සිදු වෙන්නේ යකඩ ඇනෝඩේ බවට පත් වීම. එහෙනම් දුවේ පුතේ ඔබට දැන් පැහැදිලි වෙනව නේද? A උත්තරයත් C උත්තරයත් D උත්තරයත් කියන පිළිතුරු තුනම වැරදි. එහෙමනම් අපිට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 B පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ගාමිණී සර් මම හිතන්නේ මේ දරුවෝ රසායනික විද්‍යාව විෂය කොටස අධ්‍යයනය කරන්නේ නේද? දරුවට ඇතැම් විට පොඩි චකිතයක් ඇති වෙන අවස්ථා තියෙනවා. ඒත් මම හිතන්නේ දරුවෝ මේ රසායන විද්‍යාව කොටස විශේෂයෙන් අධ්‍යයනය කරද්දී අදාළ સિદ્ધාන්ත කොටස තාමත් පැහැදිලිව නිර්වුල්ව අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ දුවේ පුතේ මේ නිර්වුල්ව අවබෝධ කරගත්ත රසායනික විද්‍යාව දැනුම දුවලා පුතාලා උත්සාහ කරන්න ඕනේ විභාගයට පෙර මෙන්න මේ වගේ ප්‍රශ්නවල නේද? භාවිතාවන අවස්ථා විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. මමත් දැකලා තියෙනවා විශේෂයෙන්ම උත්තර පත්‍රය ගීමේදී ගොඩාක් දරුවන්ට මේ රසායනික විද්‍යාව කොටසෙන් එන ඇතැම් ගැටලු දරුවෝ හරියට කියව ගන්න නැහැ. ප්‍රශ්නේ කියවන්නේ නැතුව ඇතැම් විට ප්‍රශ්නය හරි අවබෝධයකින් තොරව බොහෝ විට කරන දෙයක් තමයි ඒක වරද්ද ගන්නවා ගාමිස. ඉතින් අපි ඉතිරි මාස කීපයක් තියෙනවා දුවල පුතාලට රසායනික විද්‍යාව කොටසේ තියෙන බොහොම කුඩා સિદ્ધාන්ත කොටසක්. ඒ ඊටාත්ම තර්කානුකූලව අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ වගේ ප්‍රශ්න වල ඊටාත්ම පහසුවෙන් පිළිතුරු සපයන්න. හැබැයි මේ ප්‍රශ්න කරලා ලබන අත්දැකීම තමයි නේද ගාමිස හරි වැදගත් වෙන්නේ මේ දරුවන්ට මේ නිවැරදි පිළිතුරු වලට ළඟා වීමට. එහෙනම් අපි බහුවර්ණ ප්‍රශ්න 4ක් සාකච්ඡා කරා. එහෙනම් ඔන්න දරුවොත් එක්ක මම උත්සාහ කරනවා පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නයට පිවිසීම. දුවේ පුතේ. පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නයට අදාළ වුණ රූපයකුත් දීලා තියෙනවා පැත්තක. අපි ඉගෙන ගත්ත කරුණු නැවත මතක් වෙන්න පස්වෙනි බහුවර්ණ ප්‍රශ්නයට අපි යොමු වෙමු. හිමින් සීරියම් කියවමු බලන්න ප්‍රශ්නේ මොකද්ද මේ අහන්නේ කියලා. රූපේ දැක්වෙන්නේ සින් සහ කොපර්ලෝ යොදා ගනිමින් සකස් කරගත් විද්‍යුත් රසායනික කෝෂයක්. දුවල පුතාලෙන් අහනවා මේ කෝෂයේ සිදුවන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කුමක්ද කියලා. කෝෂය දිහා බලන දුවේ පුතේ. ලෝහ විදිහට යොදාගෙන තිබෙන්නේ සින්ක් ලෝහයත් ඊට අමතරව තඹ ලෝහයත් භාවිතා කරලා තියෙනවා. පොඩක් මතක් කරමු අපි ඉගෙන ගත්ත කරුණු. සින්ක් සහ තඹ ලෝහ දෙක සැලකුවොත් එහෙම දුවේ පුතේ සින්ක් ලෝහය තඹ වලට වඩා සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටන ලෝහයක්. එහෙමනම් ඔබට මතකයි විද්‍යුත් රසායනික කෝෂයක ලෝහ යුගලයක් මේ ඉලෙක්ට්‍රෝන විදිහට භාවිතා කරද්දී සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටන ලෝහය නේද ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය කියලා කියන්නේ පරමාණුවකින් අණුවකින් එහෙම නැත්නම් අයනයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. දැන් ප්‍රශ්නේ දිහා බැලුවොත් දුවල පුතාලෙන් අහන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔබට මතකයි මම අර්ධ ප්‍රතික්‍රියාව ගැන පොෆස්ගේ වැඩසටහනේදී කියලා දුන්නා. අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද දුවේ පුතේ? ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්
ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා නම් එය දැක්වෙන පරිදි ලියන ප්‍රතික්‍රියාවකට තමයි අපි අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ. ඒ අර්ධ ප්‍රතික්‍රියාව තුළ ඉලෙක්ට්‍රෝන සඳහන් වෙලා තියෙනවා. ලබා ගැනීමක් හෝ පිට කිරීම. එහෙනම් මෙහි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ කුමක්ද? දුවේ පුතේ ඔක්සිකරණය වෙන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පවතින ලෝහ. එහෙනම් මේ අනිවාර්යයෙන්ම ඔක්සිකරණය වෙන්න ඕනේ කවුද දුවේ පුතේ? සින්ක් ලෝහය. ඔබ දන්නවා සින්ක් ලෝහය සින් ධන දෙක අයන බවට පත් වෙනවා. එයින් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. එහෙමනම් පිළිතුරු හතර දිහා හොඳින් බලන්න දුවල පුතාලා. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවට අදාළ වෙන්නේ පළවෙනි වර්ණය නේද? ඔව් දුවේ පුතේ. එහෙනම් පස්වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වන්නේ අංක 1. හොඳයි. එහෙමනම් අපි 6 වෙනි ප්‍රශ්නයට යමු. ප්‍රශ්නය හොඳින් කියවන්න. රූපේ දැක්වෙන්නේ සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කොට සාදාගත් අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය සඳහා යොදාගත් ඇටවුමකි. එහි ඇනෝඩය සහ කැතෝඩය මතින් පිටවන වායු වර්ග මොනවද කියලායි අපෙන් අහන්නේ. ඉතින් දුවේ පුතේ ඔබ ඉගෙනගෙන තිබෙනවා අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී ඍණ ඉලෙක්ට්‍රෝඩය එහෙම නැත්නම් අපි කියනවා කැතෝඩය කියලා. කැතෝඩය අසලට ආකර්ෂණය වන්නේ ධන අයන. එහෙමනම් මේ ද්‍රාවණයේ තිබෙන H ධන අයන දැන් කැතෝඩය අසල ආකර්ෂණය වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඍණ ඉලෙක්ට්‍රෝඩය ළඟට ධන අයන ආකර්ෂණය වෙනකොට ධන ඉලෙක්ට්‍රෝඩය ළඟට ඍණ අයන ආකර්ෂණය වෙනවා. එහෙමනම් තිරයේ දිස් වෙනවා මෙන්න මේ ආකාරයට ආකර්ෂණය වී පවතින අයන වර්ග මොනවද කියලා. ඇනෝඩය ළඟට OH ඍණ අයන සල්ෆේට් ඍණ අයන ආකර්ෂණය වෙලා තිබෙනවා. ඉතින් දැන් මෙන්න මේ කෝෂයේ සිට ඉලෙක්ට්‍රෝන ද්‍රාවණය කරා පැමිණෙනවා. ඒ පැමිණෙන ඉලෙක්ට්‍රෝන H ධන අයන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. එහෙමනම් ඔන්න දුවේ පුතේ කැතෝඩය අසලින් හයිඩ්‍රජන් වායුව මුක්ත වෙනවා. එහෙම නැත්නම් පිට වෙනවා. ඊළඟට ඇනෝඩය අසලට පැමිණලා තියෙන්නේ ඍණ අයන. මෙන්න මේ එක් ඍණ අයනයක් මගින් ඉලෙක්ට්‍රෝන නිකුත් කළ යුතුයි. එහෙමනම් ඔක්සිකරණය වෙන්නට ඕන. ඉතින් ඍණ අයන දෙකක් තියෙනකොට ඔක්සිකරණය වීමේ හැකියාව ලැබෙන්නේ ඉන් එක්කෙනෙකුට පමණයි. අපි මීට පෙර සාකච්ඡා කළා මෙතනදී ඔක්සිකරණය වීමේ හැකියාව ලැබෙන්නේ OH ඍණ අයනයට පමණයි කියලා. එහෙමනම් ඔබ දන්නවා OH ඍණ අයනය ඉලෙක්ට්‍රෝන පිට කරලා ජලාණු ඔක්සිජන් අණු සාදමින් තමයි ඉලෙක්ට්‍රෝන පිට කිරීම සිද්ධ වෙන්නේ. එහෙමනම් එතනින් ඔක්සිජන් වායුව නිකුත් වෙනවා. එතකොට කැතෝඩය අසලින් හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඇනෝඩය අසලින් ඔක්සිජන් වායුව පිට වෙනවා. ඉතින් අපෙන් අහලා තියෙන පිළිතුරු හතරේ පිළිවෙල මොකක්ද? ඇනෝඩය සහ කැතෝඩය මතින් පිටවන වායු වර්ග මොනවද කියලා. එහෙමනම් ඇනෝඩය මතින් පිටවන්නේ ඔක්සිජන් වායුව, කැතෝඩය මතින් පිටවන්නේ හයිඩ්‍රජන් වායුව. ඉතින් බලන්න දැන් නිවැරදි වර්ණය කුමක්ද කියලා. තුන්වෙනි වර්ණය තමයි නිවැරදි වර්ණයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඔව්. එහෙනම් දුවිපති ලැහත් වෙන මගෙත් එක්ක අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන 7 වන බහුවර්ණ ප්‍රශ්නේ සාකච්ඡා කරා. ඔන්න ටිකක් දිග ප්‍රශ්නයක් විතර පේනවා. තිරේ පුරාම දිස් වෙන ප්‍රශ්නයක් ඔබට පේන්න තියෙනවා. දුවිපති හිමින්සිරි ප්‍රශ්නේ කියවලා බලන්න. පිරිසිදු කළ සමාන යකඩ ඇන පහත රූපවල ආකාරයට සමාන ප්‍රමාණ මැග්නීසියම්, කොපර්, ටින් සහ සින්ක් ලෝහ කැබලි 4ක් සමග සම්බන්ධ කරලා තියෙනවා. ඔබට ඉතා පැහැදිලිව මේ රූපේ පෙන්ලා තියෙනවා යකඩ ඇණයක් මැද තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙන මේ ලෝහ කැබලි 4 වෙන වෙනම දක්වලා අපි නම් කරලා තියෙනවා. පුතලට කියනවා ඒවා සෝඩියම් ක්ලෝරයිඩ්, පිනෝප්තලින්, පොටෑසියම් පෙරිසයනයිඩ් ස්වල්පයක් බැගින් මිශ්‍ර කර ඒකාර් ජෙලි මාධ්‍යයක් තුර තබා තියෙනවා. අපි මේ ගැන ඔබත් එක්ක සාකච්ඡා කරා. දුවේ පුතේ ඔබෙන් අහන ප්‍රශ්නය කොහොමද? අහනවා යකඩ ඇනේ අසල රෝස පැහැ නිරීක්ෂණය කරන හැකිවන්නේ කුමන ලෝහ සම්බන්ධ කළ විටද කියලා ඔබගෙන් අහන්නේ. දුවේ පුතේ හොඳට බලන්න යකඩ මල බැඳීමේ ක්‍රියාවලිය.
විකාදිනීමේ ක්‍රියාවලියට අදාළව ඔබ මතක් කරලා ගත්තොත් යකඩ ඇණයත් සමග සක්‍රිතාසේනියේ ඉහළින් පිහිටන ලෝහයක් සම්බන්ධ වුණොත් එම ලෝහය ඇනෝඩය වෙනවා. එය තුල ඔක්සිකරණයක් සිදු වෙනවා. එතකොට නේද දුවේ පුතේ යකඩ ඇණය අසල ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඔබට මතකයි නේද? මලබැඳීමේ ක්‍රියාවට අදාළ වන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. එහිදී ජලාණු ඔක්සිජන් අණුත් එක්ක එකතු වෙලා ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රොක්සිල් අයන නැත්තම් OH ඍණායන සාධන. එතකොට දුවේ පුතේ මේ මිශ්‍රණය දිහා හොඳට බලන්නකෝ. මේ මිශ්‍රණය තියෙනවා නේද? පිනෝප්තලින්. පිනෝප්තලින් ඔබට මතකයි දර්ශකයක්. අම්ල වර්ෂ පාඩුවේ අපි ඉගෙන ගත්තා. පිනෝප්තලින් නේද බාෂ්පික මාධ්‍යයේදී රෝස පැහැයක් ලබා දෙන්නේ. එහෙමනම් යකඩ ඇණය අසල රෝස පැහැයක් ලබා දෙන්න ඕනේ. යකඩ ඇණයත් සමග සක්‍රිතාසේනියේ යකඩ වලට වඩා ඉහළින් පිහිටෙන ලෝහයක් සම්බන්ධ වුණු අවස්ථාව. දැන් දුවේ පුතේ අදාළ වර්ණ හතර අපි එකිනෙක සම්බන්ධ කරලා බලමු. දැන් දුවේ පුතේ පළවෙනි වර්ණය දීලා තියෙනවා මැග්නීසියම් හෝ කොපර්. දැන් බලන්න රෝස පැහැයක් ලබා දෙන්න නම් යකඩ ඇණයත් එක්ක යකඩ වලට වඩා සක්‍රිතාවෙන් ඉහළ ලෝහයක් සම්බන්ධ වෙන්න ඕනනේ. මේ මැග්නීසියම් නිවැරදි. නමුත් කොපර් නිවැරදි වෙන්නේ නැහැ. ඒකට හේතුව කොපර් යකඩ වලට වඩා සක්‍රිතා ශ්‍රේණියෙන් පහළින් පිහිටන මූල ද්‍රව්‍යයක්. එහෙමනම් දුවේ පුතේ අපි යනවා දෙවෙනි වර්ණයට. දෙවෙනි වර්ණය බලන්න කොපර් සහ ටින් දීලා තියෙනවා. මේ දෙකම නිවැරදි නෑ පුතේ. කොපර් සහ ටින් යනෝ යකඩ වලට වඩා පහළින් පිහිටන මූල ද්‍රව්‍ය දෙකක්. ඒ නිසා එය නිවැරදි වන්නේ නැහැ. දැන් අපි තුන්වෙනි එකට යනවා. තුන්වෙනි වර්ණය දීලා තියෙන්නේ ටින් හෝ සින්ක්. අන්න බලන්න ටින් ලෝහය යකඩ වල වඩා සක්‍රිතා ශ්‍රේණියේ යකඩ වල වඩා පහළින් පිහිටන මූල ද්‍රව්‍යයක්. නමුත් ටින් යනෝ යකඩ වලට වඩා ඉහළින් පිහිටන මූල ද්‍රව්‍යයක්. නිසා එහි එක පිළිතුරක් පමණයි නිවැරදි වෙන්නේ. නිසා එයත් අපිට ගන්න බෑ මේ ප්‍රශ්නේ නිවැරදි වර්ණය ලෙසට. එහෙනම් දුවේ පුතේ අපි යමු හතරවෙනි වර්ණයට. කියවල බලන්න. ඒ දීලා තියෙන්නේ සින්ක් සහ මැග්නීසියම්. සින්ක් සහ මැග්නීසියම් යනෝ යකඩට වඩා ඉහළින් පිහිටන සක්‍රීය ලෝහ දෙකක්. එහිදී යකඩ ලෝහය සක්‍රීය ලෝහයත් එක්ක සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ දුවේ පුතේ? ඔක්සිහරණය වෙලා OH ඍණායන හදනවා. එහෙනම් යකඩ ලෝහය වටා මෙම සින්ක් මැග්නීසියම් ලෝහ දෙක සම්බන්ධ වුණොත් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදු වෙලා OH ඍණායන සාදලා පිනෝප්තලින් ඇති විට මොකද වෙන්නේ දුවේ පුතේ? රෝස පැහැයක් දික්ස වෙනවා. එහෙමනම් නිවැරදි වර්ණය වන්නේ හත්වෙනි ප්‍රශ්නයට සින්ක් හෝ මැග්නීසියම් හතරවෙනි වර්ණය. ගාමිණී සර්, එහෙනම් අපි අද දවසේ සාකච්ඡා කරන මේ අවසන් බහුවර්ණ ප්‍රශ්නය නේද? දුර පුතාත් එක්ක සාකච්ඡා කරන්න අපි බලමු 8 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ. එහෙම නැත්නම් අපි අද කතා කරන අවසාන බහුවර්ණ ප්‍රශ්නය. කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා කොප සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සිදුවන සිදුවීම් හතරක් තමයි දක්වලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ පොඩ්ඩක් මතක් කරගන්න. කොප සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරනකොට කැතෝඩේ කොප තැන්පත් වෙනවා. ඒ කියන්නේ කැතෝඩය මත තඹ තැන්පත් වෙනවා. එහෙමනම් එහිදී කැතෝඩේ ස්කන්ධය වැඩිවීමක් සිදු වෙනවා. එහෙමනම් අපිට දැන් ඔන්න පළවෙනි වර්ණය නිවැරදි කියලා තේරුම් ගන්නට පුළුවන්. අපි බලමු ඉතිරි වර්ණ තුන වැරදිද කියලා. එහෙනම් දෙවන වර්ණයෙන් කියන්නේ මොකද්ද? ඇනෝඩයේ ස්කන්ධය අඩු වේ. ඉතින් කාබන් ඉලෙක්ට්‍රෝඩක යෙදුවොත් කාබන් ඉලෙක්ට්‍රෝඩ කිසිසේත්ම ක්ෂය වීමකට සිදුවන්නේ නැහැ. එහෙමනම් ඇනෝඩයේ ස්කන්ධය අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ අපි කොප සල්ෆේට් ද්‍රාවණයක් යොදාගෙන විද්‍යුත් ලෝහාලේපනයක් කළොත් විද්‍යුත් ලෝහාලේපනයේදී අපි ඇනෝඩයට කොප කැබැල්ලක් සම්බන්ධ කරොත් අන්න ඒ අවස්ථාවේදී නම් ඇනෝඩයේ ස්කන්ධය අඩු වෙනවා. එහෙමනම් දෙවෙනි වර්ණය මේදී ඇති ප්‍රශ්නයට අනුව නිවැරදි නැහැ. අපි බලමු තුන්වෙනි වර්ණය. ජලීය ද්‍රාවණයේ වර්ණය වෙනස් නොවේ. ඉතින් කාබන් ඉලෙක්ට්‍රෝඩ යෙදුවොත් කැතෝඩය මත තැන්පත් වන්නේ ද්‍රාවණයේ තිබෙන කොප සල්ෆේට් වල කොප පරමාණු. එහෙනම් දුවේ පුතේ ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙයි කොප පරමාණු වලින් කොටසක් කැතෝඩය මත තැන්පත් වෙනවා නම් ද්‍රාවණයේ තිබෙන කොප සල්ෆේට් ප්‍රමාණය අඩු වෙනවා කියලා. ඉතින් ද්‍රාවණයේ තිබෙන කොප සල්ෆේට් ප්‍රමාණය අඩු වෙනකොට ද්‍රාවණයේ වර්ණය අඩු වෙන්නට ඕනනේ.
හැබැයි අපි විද්‍යුත් ලෝහාලේපනයේදී නම් මේ දීලා තියෙන වර්ණය ඊට නිවැරදි වෙනවා. හේතුව ද්‍රාවණයේ තිබෙන කොපර් අයන පරමාණු බවට කැතෝඩය මත තැන්පත් වෙනකොට ඇනෝඩයේ තිබෙන කොපර් පරමාණු නැවත ද්‍රාවණගත වෙනවා කොපර් අයන විදිහට. ඊළඟට හතරවෙනි වර්ණය. හතරවෙනි වර්ණයෙන් කියන්නේ කැතෝඩය අසලින් වායු බුබුලු පිට වේ කියලා. ඉතින් දුවේ පුතේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරනකොට කැතෝඩය අසලින් වායු බුබුලු පිටවීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි ඇනෝඩය අසලින් වායු බුබුලු පිටවීමක් සිදු වෙනවා. ඉතින් එහෙමනම් ඔබට තේරුම් ගන්නට පුළුවන් මෙම ප්‍රශ්නයට අනුව නිවැරදි පිළිතුර කුමක්ද කියලා. අංක 1 කැතෝඩේ ස්කන්ධය වැඩි වේ කියන ප්‍රකාශය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ගාමිණී සර් මම හිතන්නේ අපි අද විද්‍යුත් රසායනය පාඩමේ ලෝහ විකාදනය පිළිබඳව දරුවොත් එක්ක රචනා මාදිලී ප්‍රශ්න වගේම බහුවර්ණ මාදිලී ප්‍රශ්නත් සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන් බහුවර්ණ මාදිලී ප්‍රශ්න අපි සාකච්ඡා කරද්දී දුරපතට තේරෙනවා මෙන්න මේ වගේ බොහොම අවබෝධයෙන් ප්‍රශ්නය කියවලා හොඳ විතක්ෂණ විදිය නේද? මේ ප්‍රශ්නේ අවබෝධ කරගෙන ඔබට පුළුවන් අදාළ පිළිතුරට ළඟා වෙන්න. ඉතින් ගාමිණී සර් මම මේ සාකච්ඡා කර ආකාරයට දුවල පුතාලත් සූදානම් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් ඔබට ලබා දුන්නොත් ඒ ප්‍රශ්නේට නිවැරදි පිළිතුරට ළඟා වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. ඉතින් මම හිතනවා අපි ඊළඟට උත්සාහ කරනවා අපි මේ සාකච්ඡා කරපු රසායනික විද්‍යා පාඩම පිළිබඳව තවදුරටත් යමක් කරන්න නේද ගාමිණී සර්? ඔව්. මට හිතෙනවා අපි සාකච්ඡා කළ කරුණු වලින් ඕනෑම ප්‍රශ්නයකදී පිළිතුරු ලියන්නට යොදා ගන්නට ඕන මූලික સિદ્ધාන්ත පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් මේ සමස්ත පාඩම පිළිබඳව අපේ දුවා දරුවන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතෙනවා. ඔව් ගාමිණී සර් අපි මෙහෙම දෙයක් කරානේ. අපි දැන් මේ පාඩමේ කොටස් තුනකට බෙදුවා. ඔව්. අපි මුලින්ම කතා කරා විද්‍යුත් රසායනික කෝෂ ගැන. ඊළඟට කතා කරා අපි විද්‍යුත් විච්ඡේදනය ගැන. ඊළඟට කතා කරා අපි ලෝහ විකාදනය ගැන. එහෙනම් ගාමිණී සර් මම මුලින්ම විද්‍යුත් රසායනික කෝෂ ගැන ඔව් දරුවන් සමග පොඩි සාරාංශයක් කරලා බලමු. මොකද්ද උගත් කරුණු කොහොමද භාවිතා කරන්නේ කියලා. එහෙනම් දරුවනි ඔබට පේනවා තිරේ දිස්සන් රූපේ දිහා පොඩ්ඩක් බලන්න දුවල පුතාලා. විද්‍යුත් රසායනික කෝෂයක දල සැකස්මක් අපි පෙන්ලා තියෙනවා. මේ බල්බයක් දැල් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ විදුලි ධාරාවක් නිපද වෙනවා. එහෙනම් අපි උගත් කරුණු ක්‍රමක්‍රමයෙන් මතක් කරලා බලමු මේ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. මුලින්ම ගන්න දුවේ පුතේ විද්‍යුත් රසායනික කෝෂයක ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝඩ දෙකක් නැත්නම් ලෝහ දෙකක් භාවිතා කරනවා. මේ ලෝහ දෙක ඔබට මතක එක ලෝහයක් සක්‍රියතා ශ්‍රේණියේ සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක්. අනිත් ලෝහය සක්‍රියතාවෙන් අඩු ලෝහය වෙනවා. ඉතින් මතක දුවල පුතාලට සක්‍රියතාවෙන් වැඩි ලෝහය අසල මොකද්ද සිදු වෙන්නේ? ඔක්සිකරණයක් සිදු වෙනවා. ඔක්සිකරණය කියන්නේ එම ලෝහය ඉලෙක්ට්‍රෝන ඉවත් කරමින් ලෝහේ ධන අයනය බවට පත් වෙනවා. ඒ වගේම අනිත් පැත්ත ගන්න දුවේ පුතේ සක්‍රියතාවයේ අඩු ලෝහය සලකුව. ඒ ආසල සිදු වෙන්න ඕනේ ඔක්සිහරණය. ඔක්සිහරණය කියලා කියන්නේ දැන් ඔක්සිකරණය වෙන ලෝහය ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අන්නේ පිට කරන ඉලෙක්ට්‍රෝන දුවේ පුතේ බාහිර පරිපථයේ ඔස්සේ අදාළ විද්‍යුත් රසායනික කෝෂයේ සක්‍රියතාවෙන් අඩු ලෝහය කරා පැමිණෙනවා. අන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නිසා තමයි අපි කියන්නේ එහි ඔක්සිහරණයක් සිදු වෙනවායි කියන්නේ. ඒ වගේම දුවේ පුතේ විද්‍යුත් රසායනික කෝෂ වලට අදාළව අපිට මතකයි ඇනෝඩය කැතෝඩය කියලා වචන දෙකක් ඉගෙන ගත්තා. එහෙමනම් ඔක්සිකරණය සිදුවන සක්‍රියතාවෙන් ඉහළ ලෝහය තමයි විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩය බවට පත් වෙන්නේ. ඒ වගේම විද්‍යුත් රසායනික කෝෂයේ ඔක්සිහරණය සිදුවන. එහෙම නැත්නම් අදාළ ලෝහ දෙකෙන් සක්‍රියතාවයේ අඩු ලෝහය තමයි එහි කැතෝඩය බවට පත් වෙන්නේ. එහෙමනම් ගාමිණී සර් තවත් දෙයක් අපිට ඉතුරුලා තියෙනවා. ඒ තමයි ධනාග්‍රය සහ ඍණාග්‍රය. විද්‍යුත් රසායනික කෝෂයක දුවේ පුතේ සක්‍රියතාවයෙන් වැඩි ලෝහය තමයි එහි ඍණාග්‍රය වෙන්නේ. ඒ වගේම එම කෝෂයේහි සක්‍රියතාවයෙන් අඩු ලෝහය තමයි ධනාග්‍රය වෙන්නේ. දුවේ පුතේ විද්‍යුත් රසායනික කෝෂයක් සම්බන්ධයෙන් අපිට තව එක කරුණක් ඔබට අවබෝධ කරලා දෙන්න ඕන. ඒ තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව, ඒ වගේම කැතෝඩ ප්‍රතික්‍රියාව. මුලින් සලකමු ඇනෝඩ ප්‍රතික්‍රියාව.
ඇනෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ දුවේ පුතේ මේ දීලා තියෙන ලෝහ දෙකෙන් සක්‍රියතාවයේ වැඩි ලෝහය අසල සිදුවන ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඒ වගේම දුවේ පුතේ කැතෝඩ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද? ඔබට දීලා තියෙන විද්‍යුත් රසායනික කෝෂ හොඳට අධ්‍යයනය කරලා බැලුවා. මෙන්න මේ කරුණ හොයලා බලන්න පුතේ. අපිට දීලා තියෙන මේ රසායනික කෝෂවල කැතෝඩ ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව බොහෝ විට අපිට දකින්න හම් වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායු බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි කැතෝඩ ප්‍රතික්‍රියාව විදිහට හම්බෙන්නේ. ඊළඟ මතකයි ඔබට මේ කෝෂයේ ඊළඟට අහන්නේ පුතේ සමස්ත ප්‍රතික්‍රියාව. ඒදී මොකද අපි කරන්නේ? ඇනෝඩ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක කැතෝඩ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියකත් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වලට සම්බන්ධ කරනවා. ඒ වගේම ඇනෝඩ ප්‍රතික්‍රියාවේ ඵල ඒ වගේම කැතෝඩ ප්‍රතික්‍රියාවේ ඵල දෙක එකට එකතු කරලා සමස්ත ප්‍රතික්‍රියාවේ ඵල විදියට භාවිතා කරනවා. ඒ තමයි විද්‍යුත් රසායනික කෝෂයට අදාළ වන සමස්ත ප්‍රතික්‍රියාව. අපි ඊළඟට බලමු මෙන්න මේ විදිහට විද්‍යුත් විච්ඡේදනය සාරාංශ කරගන්නේ කොහොමද කියලා. ඉතින් දුවේ පුතේ විද්‍යුත් විච්ඡේදනයේදී අපි පළමුවෙන්ම හඳුනා ගන්නට ඕන කාරණය තමයි මේ ද්‍රාවණයේ තිබෙන අයන වර්ග. එහෙමනම් විද්‍යුත් විච්ඡේදයක් අපිට ලැබෙන්නේ ඒ විද්‍යුත් විච්ඡේදයේ තිබෙන අයන වර්ග මොනවද කියලා අපි හඳුනා ගන්නට ඕන. පළවෙනි පියවර. දෙවන පියවර තමයි මෙන්න මේ අයන ඇනෝඩය ළඟට කැතෝඩය ළඟට ආකර්ෂණය වෙන්නේ කුමන අයනද කියලා තහවුරු කරගන්න. ඉතින් ඔබ දන්නවා ඍණ ඉලෙක්ට්‍රෝඩය එහෙම නැත්නම් කැතෝඩය ළඟට ආකර්ෂණය වෙන්නේ මොන අයනද? ධන අයන. ඒ වගේම ධන ඉලෙක්ට්‍රෝඩය ළඟට ආකර්ෂණය වෙන්නේ කුමන අයනද? ඍණ අයන. ඔන්න අපි දෙවෙනුවට තහවුරු කරගන්නට ඕන කාරණේ. ඊළඟ කාරණේ තුන්වෙනුවට තමයි මෙම විද්‍යුත් විච්ඡේදන කෝෂයට බාහිරින් සම්බන්ධ කරලා තියෙනවනේ විදුලි සැපයීමක්. මෙන්න මේ විදුලි සැපයීමේ ඍණ අග්‍රයේ සිට ද්‍රාවණයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒ ගමන් කරන ඉලෙක්ට්‍රෝන මේ ඍණ ඉලෙක්ට්‍රෝඩය මතදී ඔක්සිහරණයට ලක් වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා. ඊළඟට ඒ වගේම තමයි ධන ඉලෙක්ට්‍රෝඩය මත ඔක්සිකරණ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඉතින් අපිට මේ ඔක්සිකරණය සිදුවන ක්‍රියාවලියට අදාළව ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියා ගන්නට පුළුවන්. ඒ වගේම ඔක්සිහරණයට අදාළව ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ලියා ගන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවෙත් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවෙත් ප්‍රතික්‍රියක එකතු කරලා සමස්ත ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක විදිහටත් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවෙත් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවෙත් ඵල සියල්ල එකතු කරලා සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාවේ ඵල විදිහටත් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට විද්‍යුත් විච්ඡේදනය සාරාංශ කරගන්නට පුළුවන්. ඊළඟට අපි බලමු අවසන් වශයෙන් ද්විලෝහ විකාදනය කියන මාතෘකාව ගැන. ඉතින් ද්විලෝහ විකාදනයක් කියලා කියන්නේ යකඩ ලෝහය සමග තවත් ලෝහයක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවකදී යකඩ ලෝහයද අනෙත් ලෝහයද විකාදනය වෙන්නේ කියන කාරණය පදනම් කරගන්න. ඉතින් අපි දන්නවා යකඩ වලට වඩා සක්‍රියතාව වැඩි ලෝහයක් සමග ස්පර්ශව තියෙනවා නම් එහිදී සිදුවන ක්‍රියාවලියත් යකඩ ලෝහයට වඩා සක්‍රියතාව අඩු ලෝහයක් සමග ස්පර්ශව තිබෙනවා නම් එහිදී සිදුවන ක්‍රියාවලියත් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් දුවේ පුතේ යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? සම්බන්ධ කළ ලෝහය ඔක්සිකරණයට ලක් වෙනවා. ඒ වගේම තමයි යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් අඩු ලෝහයක් සම්බන්ධ කළොත් එහිදී ඔක්සිකරණයට ලක් වෙන්නේ යකඩ එහෙම නැත්නම් Fe ලෝහය. ඉතින් මේ වාගේ අවස්ථාවේදී මාධ්‍යයේ තිබෙන ජලාණු සහ ඔක්සිජන් අණු තමයි ඔක්සිහරණයට ලක් වෙන්නේ. ඒ කියන්නේ මෙම ලෝහ දෙකෙන් සක්‍රියතාව වැඩි ලෝහය පිට කළ ඉලෙක්ට්‍රෝන ලබාගෙන මාධ්‍යයේ තිබෙන ජලාණු ඔක්සිජන් අණු ඔක්සිහරණයට ලක් වෙලා හයිඩ්‍රොක්සිල් අයන හදනවා. ඉතින් එහෙමනම් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් ස්පර්ශව තිබුණත් යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් අඩු ලෝහයක් ස්පර්ශව තිබුණත්
සක්‍රියතාව අඩු ලෝහය අසල සිදුවන්නේ එකම ප්‍රතික්‍රියාවක්. ඒ මොකද්ද? මෙන්න මේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඉතින් දුවේ පුතේ ඔබ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව මතක තියාබා ගන්න. මේ මතක තබා ගැනීමෙන් කුමන ආකාරයට යකඩ සමග සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සම්බන්ධ කළත් අඩු ලෝහයක් සම්බන්ධ කළත් එම ලෝහ දෙකෙන් සක්‍රියතාව අඩු ලෝහය ළඟ සිදුවන්නේ මේ ප්‍රතික්‍රියාවමයි. ඒ වගේම තමයි දුවේ පුතේ මතක තියාගන්න ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියා පිට ඔබේ නිර්දේශයේ ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම සක්‍රියතාවයෙන් වැඩි ලෝහ විදිහට සිංක්, මැග්නීසියම්, ඇලුමිනියම් වාගේ ලෝහයක්. එතකොට එම ලෝහය අයන බවට පත්වීම තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියන්නේ. එහෙම නැත්නම් සම්බන්ධ කළ ලෝහේ අයන් නම්, එහෙම නැත්නම් යකඩ නම් සක්‍රියතාවයෙන් වැඩි ලෝහය, යකඩ ලෝහය Fe ධන දෙක බවට පත්වීම තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ටික අපිට ද්විලෝහ විකාදනය පිළිබඳව කෙටි සාරාංශයක් විදිහට හඳුනා ගන්නට පුළුවන් දුවේ පුතේ. ඔව්. එහෙනම් ආදරණීය දුවේ පුතේ 11 ශ්‍රේණිය විද්‍යාව 12 වෙනි ඒකකය විද්‍යුත් රසායනීය පාඩම ගැන තුල පුතාලට වැඩසටහන් දෙකකින් මෙන්න මේ කරුණු තුල පිළිබඳව අපි පුනරීක්ෂණයක් කරා. අංක 1 විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. අංක 2 විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව. අද වැඩසටහනෙන් අපි සාකච්ඡා කරා දුල පුතාලත් එක්ක ඒ තුන්වෙනි කොටස වෙන ලෝහ විකාදනය පිළිබඳව පුනරීක්ෂණය. ඒ වගේම මේ අවසානයේ සමස්ත පාඩම ආවරණය වෙන පරිදි අපි ඔබත් එක්ක බහුවර්ණ ප්‍රශ්නත් සාකච්ඡා කරා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ. අවසානයේදී අපි මේ පාඩමට අදාළ සාරාංශයක් සහ ඔබට මේ පාඩම ඉතාමත්ම පහසුවෙන් සංක්ෂිප්තව මතක තබා ගන්න ආකාරයත් ඉතා හොඳින් ඔබට පැහැදිලි කරා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වැඩසටහන් දෙකක් ඔස්සේ අප දෙදෙනා මේ කළ උත්සාහය අපි හිතනවා දුල පුතාලගේ ඉදිරියේ එන මේ සාමාන්‍ය පෙළ විභාගයට රුකුලක් වෙයි කියලා. ඉතින් එහෙනම් අවසරයි අපි දෙදෙනාට ඔබගේ යාලින්දෙන් සමුගෙන යාමට. එහෙනම් දුවේ පුතේ ආයිබෝවන්. ආවේ නෑ අතේ. කොහොමද?